සවස 6යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය මයුරී අබේසිංහ. කොළඹ වරාය නගරයේ රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයන්ට වෙන් කිරීමට රජින් සැලසුම්. එස්ටා සිනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ජූනි මාසයේදී දිවයිනට. 21 වෙනිදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්ත වසා දැමේ. මේ 21 වෙනිදා සිට යලි දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාලබොක්ක ආශ්‍රිත මුහුදු දීවර හා නාවික කටයුතු වලින් ඉවත් වන ලෙසට කාලගුණයෙන් අනතුරු ඇඟවීම. කොරෝනා මලසිරුරු 100 ගණනක් ගංගා නදියේ. ගාසා තීරයේ සටන් විරාමයකට සූදානම් නැතැයි ඊශ්‍රායලය කියයි. කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයන්ට වෙන් කිරීමට අදාළ කටයුතු රජය සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි කඩිනමින් ගෙනෙන බවයි. අවශ්‍ය විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයන් නොමැති අවස්ථාවලදී පමණක් කොන්දේසි ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවස්ථාව ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා කියයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත විය යුතුය. එහි සභාපතිත්වයද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතගෙන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමලින්ම සහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් පැටකෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවත් අපි පිළිගන්නවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවත් සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එස්ටා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ජූනි මාසය වන විට මිරටට ලැබෙන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එන්නත් කරන වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වමින් ඇමතිවරයා පැවසුවේ ඊට අදාළව රජයේ පැවැත් වූ සාකච්ඡා සාර්ථක බවයි. මේ වන විට ලංකාවේ එන්නත් කරන වැඩසටහන යටතේ පළමු මාත්‍රාව 13,97,999 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව 3,121 දෙනෙකුට ලබා දී ඇත. 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සැමරුම පැවැත්වේ. පුෂ්ප පහර දැක්වීමේ අවස්ථාවට හමුදා නිලධාරීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටිති. ඓතිහාසික යුද ජයග්‍රහණය පිළිබඳ රණවිරු උපහාර විශේෂාංගය දැන්. LTTE ත්‍රස්තවාදී පිළිලය අවසන් කිරීමට මෙරට ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශේෂකාර බලකායත් එකමුතුවෙන් දියත් කළ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කර අද 12 වසර සපුරයි. ඒ උතුම් දිනේ සමරන මේ රටේ ජනතාවගේ හදවත් තුළ අපේ රණවිරුවන් වෙනුවෙන් ඇතිවෙන්නේ අප්‍රමාණ වූ භක්තියකි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් පවා අද මෙම විජයග්‍රහණය සිහිපත් කරනු ලබන්නේ ලෝකයේ දක්ෂතම විනයානුකූලම හමුදාව ලෙස නම් දැරූ අපේ රණවිරුවන්ට රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම වෙනුවෙන් සිය ගෞරවය පුද කරමින්. එදා 30 අවුරුද්දකට අධික කාලයක් පුරා පරාජය කරන්නට බැරියයි ස්ථිර වී තිබූ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මෙරටින අතුකා දමන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා ඇතුළු රජයට හැකි වුණා.
නිවැරදි මඟ පෙන්වීම, රහස්‍ය භාවය ආරක්ෂා කිරීම, විශ්වාසය යන මේ සියලු කරුණු එකට එකතු වූ තැන දෙවැනි වූ රණවිරු චිත්ත ධෛර්යය, ආත්ම විශ්වාසය මෙම ජයග්‍රහණයේ රහසයි. ලෝකයේ තරුණමයයි නම්දරා සිටි LTTE සංවිධානය පරාජය කර කොටි නායකයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත මිනිස් පලිය බේරා ගැනීමට අපේ රණවිරුවන්ට ගත වූයේ වසර 2ක් වැනි ඉතා කෙටි කාලයකි. මාවිල් අරුසරෝව වසා 2007 වසරේදී යුද්ධයකට මුලපිරුව ත්‍රස්තවාදීන්ට 2009 මැයි මාස 19 වෙනිදා ඔවුන්ගේ 나යකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර නන්දි කඩාල් කලපුවෙන් මතුවනු ඇතැයි නොසිතන්නට ඇති. ඔවුන්ට අවශ්‍යව තිබුණේ උතුරු නැගෙනහිර රටින් කොටසක් කඩා ගැනීමයි. ඒ සඳහා 38 වසරක් පුරා යුද්ධ කළහ. අහිංසක සිංහල දෙමළ මුස්ලිම් මිනිස් ජීවිත අමුවේ මරා දැමුවහ. පූජ්‍ය පක්ෂය ඝාතනය කළහ. දේශපාලනඥයින්, සංචාරකයින්, පාසල් සිසුන්, ගර්භණී මව්වරු අතදරුවන් නිදිපැදුරේදීම ඝාතනය කළහ. බස් රථ ගිනි තැබුවහ. පින් බෝම්බ, පැති බෝම්බ මිනිස් ජීවිත විනාශ කළහ. හමුදා නායකයෝ ඝාතනය කළහ. හමුදා කඳුරු විනාශ කළහ. සාම සාකච්ඡා කියා යුද නිවාරණ දමා ඔවුන් පෝෂණය කළා. රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කළා. ආර්ථිකය විනාශ කළා. කිසිසේත් රටට හිසේසවීමට ඉඩ දුන්නේ නැහැ. මෙම කටුක භයානක තත්ත්වයෙන් රට බේරා ගැනීමට හැකි වේ යයි හමුදා නායකයෝ පවා විශ්වාස කළේ නැහැ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්ථිර අධිෂ්ඨානයකට එළඹ තිබුණා. සාමයෙන් බැරි නම් යුද්ධයෙන් යන මේ සංකල්පයට මුල් තැනදී එවකට සිටි හමුදා නායකින්ට මේ අදහස ඉදිරිපත් කළ විට ඔවුන් ඉහළින්ම ඊට කැමති වුණා. රටේ නායකයාගේ වාග්ය රටටම වාග්ය උදා කරයි යන කියමන ස්ථිර කරමින් කුමන දුෂ්කරතා මැද්දේ හෝ අවසන් මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. ගොඩබිම හමුදාව පැති 5කින් උතුරු නැගෙනහිර වටකර ත්‍රස්තවාදී බලමුළු පරදවා ඉදිරියට ඇදී එද්දී මුහුද වටා දැවැන්ත ආරක්ෂක වළල්ලක් යොදා නාවික හමුදාව මෙම මෙහෙයුමට සහාය වුණා. ගුවනින් ගුවන් හමුදාව කොටි ඉලක්ක සපුරා ගැනීමට සහෝදර හමුදාවන්ට සහාය වුණා. රටේ ජනතාව හදවතින්ම මේ සඳහා රණවිරුවන්ට ආශිර්වාද කරද්දී මෙම යුද්ධය ජය ගැනීමට නොහැකි බව පවසමින් විපක්ෂයේ දේශපාලනඥයෝ හමුදා විරුවන් හැල්ලුවට ලක් කළහ. කිලිනොච්චයයි මැදවච්ච යන බවත් අලිමංකඩයයි පාමංකඩ යන බවත් කියා ඔවුන් විසින්ම රටේ හමුදාව ඝාතනයට LTTEට ආයුධ දුන් බව අමතක කළා. මිලේනියම් සිටි බුද්ධ්‍යංශ කණ්ඩායම් කොටින්ට බිලි දුන්නා. සාමයයි පවසා උතුරට යන බාධක සියල්ල ඉවත් කළා. නාවික හමුදා මෙහෙයුම් නවත්තා කොටින්ට නිදහසේ අවි ආයුධ කෙනීමට ඉඩකඩ සලසා දුන්නා. ආහාර ද්‍රව්‍ය අවි ආයුධ වලින් ඔවුන් පෝෂණය වී අපේ හමුදාවන්ට පහර දීමට ඉඩ සැලසුවා. කඳවුරු අතහැර දමන්නට හමුදාවන්ට ඉඩකඩ සැලසුවා. මෙවැනි අතීතයක් ඇති විපක්ෂය එම අන්තිම මානුෂීය මෙහෙයුමද හැල්ලුවට ලක් කර තිබෙදී සියලු ශක්තියින් රට වෙනුවෙන් යොදා තම ජීවිතයේ කොටස්කරුවන්ද තම ජීවිතය දාමතක කර දහස් ගණනක් හමුදාවෝ රට වෙනුවෙන් ජීවිතය පුදා තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයටත් තවත් පිරිසක් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයටත් පත් මේ මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කළේ 2009 මැයි 18 වැනි දිනයි. S.S. මස්ලේ පූජා කරමින් කළ ඒ කැපවීම මේ රටේ රන් අකුරින් ලියවී හමාරයි. තවත් වසර 100 ගණනකටවත් මේ රටේ ජනතාවට ඒ අමරණීය දිනය අමතක නොවනු ඇති. සටහන විජානී ඉදිරිසිංහ. රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නටත් ඇත සිව්කොනේ. 21 වෙනිදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වෙනිදා සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්ත වසා දැමීමට තීරණය කෙරේ. එම කාල සීමාව තුළදී කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරටට ඇතුළු වීමට අවසර නොලැබෙන බව රජය පවසයි. තවදුරටත් මෙරටින් පිටත් වන ගුවන් මගින් සඳහා සැලසුම් කළ ආකාරයට සේවා සැපයන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. මෙම කාල සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.
වරාය නගර ව්‍යාපෘතිය 2017 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබුණද පසුගිය යහපාන රජය එය සම්පූර්ණයෙන් නවතා දමා සංවර්ධනය අඩාල කළ බව රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහතා දැන් ජනතා විමුක්ති පෙරමුණ මේකට විරුද්ධ වෙන එක සාධාරණයක් තියෙනවා. ගරු මනෝගණේෂන් මන්ත්‍රීතුමනි. සාධාරණයක් තියෙනවා. මොකද මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ වරාය නගරය හදනකොට මේ දියකන්නේ හදනකොට එදා කිව්වා ලංකාවේ මේක හදලා ඉවරනකොට කළුගල් නැති වෙනවා. කළුගල් නැති වෙනකොට හින්දා එක කළුගලක් ගිහිල්ලා කෞතුකාගාරේ තියන්න පාසල් ළමයින්ට කළුගල් කෝ කියලා ඇහුවත් කෞතුකාගාරේ ගිහිල්ලා බලන්න. එහෙමයි කිව්වේ. ඉතින් ඒ නිසා සාධාරණයි ජනතා විමුක්ති පෙරමුණ මේකට විරුද්ධ වෙන එක. හැබැයි එතුමාට මතක් කරන්න ඕන දැන් කළුගල් එහෙමම තියෙනවා. තව වරාය නගර 100ක් හදන්න අවශ්‍ය කරන කළුගල් රටේ තියෙනවා. තව පාරවල් මේ වන විට මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හැදෙනවා. ඒ වඩාත් අවශ්‍ය කරන කළුගල් තියෙනවා. ඒ නිසා ඒක සාධාරණයක් තියෙනවා. ගරු කතානායකතුමනි 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට පත් වෙනකොට යහපාලන ආණ්ඩුවේ යහපාලන එන්නේ ඉස්සෙල්ලා මේක කතිකාවක් කරගත්ත පෝට් සිටිය රටට ගැළපෙන දෙයක් නෙවෙයි. පරිසර හානි සිද්ධ වෙන තරක්. ඒ නිසා අපි ආපු ගාම මේක වෙනස් කරනවා කිව්වා. එහෙම කියලා පෝට් සිටිය සම්බන්ධයෙන් මොකද ගත්තු තීන්දුව? ඒ වැඩ නැවැත්තුවා. වරාය නගරයේ තිබිච්ච වැඩබිම මුඩුබිමක් බවට පරිවර්තනය කරා. අද විපක්ෂයේ ඉන්න යහපාලන ආණ්ඩුවත් එක්ක හිටපු නායකයෝ. මේ අතර උදේ ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් මෙම කෙටුම්පත සම්මත කරගන්නා බවයි. කොරෝනා මර්ධනයේට ආණ්ඩුවට අත්‍යවශ්‍යම දේ තමයි විදේශ විනිමය. ඇන්ටිජන් කිට් එකේ ඉඳන් PCR යන්ත්‍රයේ ඉඳන් ගිලන් රත ඒ වගේම දැඩි සත්කාර ඒකකවල උපාංග මේ සියල්ලම අපි ගේන්නේ පිට රටින්. වැඩි ඕනි නෑ. ප්‍රතිශක්තිකරණ එන්නත් අපි ගේන්නේ පිට රටින්. ගිලන් රතේට ඕනේ ඉන්ධන ටික ගේන්නේ පිට රටින්. රෝහලට විදුලිය ලබා දෙන්න අවශ්‍ය කරන ඉන්ධන ටික ගේන්නේ පිට රටින්. නිසා විදේශ විනිමය අනුපාතය කොරෝනා මර්ධනයේ පිළිබඳ ඍජු සම්බන්ධයක් තියෙනවා. දැන් අපි ඩොලරයට රුපියල් 200ක් පමණ ගෙවනවා. මේ රුපියල් 200 වෙනුවට අපට විදේශ විනිමය රට ඇතුළට ගලා ඒමේ හිඟතාවය නිසා රුපියල් 250ක් ගෙවන්න සිදු වුණොත් කොරෝනා මර්ධන ක්‍රියාවලියට ඒ දැඩි ලෙස බලපෑමක් එල්ල වෙනවා. අන්න ඒ නිසා තමයි කොරෝනා අර්බුදයේ මැද වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ මේ පනත පාර්ලිමේන්තුවේ විවාදය කරන්නට ආණ්ඩුව තීරණය කරන්නේ. කොරෝනා කියලා ආණ්ඩුව මේ සංවර්ධන වැඩ නතර කරා නම් පසුගිය මාස 15ටම රටේ කිසිම සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. සංචරණ සීමා හේතුවෙන් ලබන 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වාත් යලි 26 වෙනිදා සිට 28 වෙනිදා දක්වාත් සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කළ බව රජය පවසයි. ලබන 25 වෙනිදා පෙරවරු 4ට සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැණින් වෙළඳපොළ විවෘත කිරීමට සැලසුම් යොදා ඇත. එදිනට අවශ්‍ය එළවලු සහ පළතුරු ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සියලු ලොරි රථවලට අවසර පත්‍ර ලබා දීම සිදු කෙරේ. ඒ සම්බන්ධයෙන් රජය ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර තිබේ. ලබන 25 වෙනිදා උදෑසන 8 වන විට සිය ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල්වලට ජංගම විලඳුන් මගින් එළවලු සහ පළතුරු ලබා දීමේ ක්‍රමවේදය සැකසේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින්. පවතින වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු රෝගය යලි හිස එසවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. කොරෝනා අවදානමද පැවතීම හේතුවෙන් උණ රෝගින් පෙළෙන අය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. කොරෝනා මර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ. පවිත්‍රා වන්‍යාරච්චි අමාත්‍යවරිය එම කමිටුව පත් කර ඇත. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම කමිටුව නියෝජනය කරති. ශ්‍රී ලංකාවට තවත් කොරෝනා මර්ධන එන්නත් තොගයක් ලබා දීමට චීනයේ එකඟතාව පළ කරයි.
චීනින් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් කඩිනමින් මෙරට ලැබෙන බව චීන තානාපති කාර්යාලය දැනුම් දෙයි. එන්නත් ඔගිය මේ මාසය තුළදී ලැබීමට නියමිතයි. අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානියා අබේසිකර මහතා ඇතුළු තිදෙනා ජූනි මාස 2 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගැනින. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,47,720කි. සුවය ලැබූ 1,21,145 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. මරණ 1015ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 25,560කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16,49,22,370කි. අමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,37,74,945 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,54,96,330කි. බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතින් 1,57,35,485 දෙනෙකුද, ප්‍රංශෙන් කොරෝනා ආසාදිතයන් 58,98,347 දෙනෙකුද, තුර්කියෙන් කොරෝනා ආසාදිතින් 51,39,485 දෙනෙකුද වාර්තා වේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 34,19,499කි. අමරිකාවෙන් කොරෝනා මරණ 6,01,330ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 4,39,379ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 2,83,279ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,20,746ක්ද වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,27,691කි. ලෝකයේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 14,51,14,008කි. අමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,72,53,327කි. ඉන්දියාවෙන් සුවය ලැබූ 2,19,86,363 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,42,47,609කි. 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බහර ගැනීම මේ මාස 21 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ සිසුන්ගේ අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ යුතුය. ජූනි මාස 11 වෙනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-8 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. කොරෝනා තෙවන රැල්ලේ බලපෑමින් මේ වන විට ගර්භණී කාන්තාවන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්තමාලිත සිල්වා මහත්මිය පවසයි. එමෙන්ම ගැබිණි මව්වරුන්ටද කොරෝනා එන්නත ලබා දීම සුදුසු බවට උපදේශක කමිටුව තීරණය කර ඇත. එසේ එන්නත ලබා දීමේදී ශරීර ප්‍රතිශක්තිය පිළිබඳ සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. ගැබිණි මව්වරුන්ට එන්නත් ලබා දෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක්ද පත් කර ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි.
පළමුවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකු දෙවැනි මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගැනීම නුසුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනෝල්ඩ් මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව මුලින්ම ලබාගත් එන්නතට අනුකූලව දෙවැනි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සියලු දෙනා සැලකිලිමත් වන්නේ ජනතාවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීහු ඉල්ලීමක්ද කරති. ලෝක ප්‍රවෘත්ති ගාසා තීරයේ සටන් විරාමයකට කිසිදු සූදානමක් නැතැයි ඊශ්‍රායලය කියයි. මේ අතර ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකදී මාධ්‍යවේදියෙකුද ජීවිතක්ෂයට පත් වෙතැයි වාර්තා වේ. ඔහු හමාස් ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සේවය කර ඇත. මේ අතර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍යට අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ සටන් විරාමය පිළිබඳ තමාට අදහසක් නොමැති වුවද සටනේ අවසන් අරමුණ පිළිබඳ තමා හොඳ අවබෝධයකින් සිටින බවයි. ඉන්දියාවේ ගංගා නදියේ කොරෝනා ආසාදිත මළ සිරුරු 100 ගණනක් පවෙමින් තිබෙන දර්ශන මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ. ඉන්දියා මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම මළ සිරුරු කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කිරීමෙන් පසු මෙසේ ගංගා නම් ගඟේ පාකර හැරීමට ඇතැම් කණ්ඩායම් අවසරකින් තොරව කටයුතු කරන බවයි. තවත් මළ සිරුරු රැසක් ගංගා නම් ගංගාවේ ඉවුරුවල වැලිවලින් වැසී ගොස් තිබියදී අද හඳුනාගෙන ඇත. උත්තර ප්‍රාන්ත ප්‍රදේශයෙන් මෙම මළ සිරුරු වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇත. නමුත් ඉන්දියා බලධාරීන් පවසන්නේ මෙසේ පාවෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරුද යන්න තවදුරටත් තහවුරු කළ නොහැකි බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 385ක් මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා සමෘද්ධලාභීන්ද සම්බන්ධ කර ගැනී. ආර්ථිකය සවිබල ගැන්විය හැකි ආකාරයට ඔවුන් සංවර්ධන ව්‍යාපෘති සඳහා සම්බන්ධ කර ගැනීමෙන් ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි. සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිත කෘෂි පශු සම්පත් ආහාර අලෙවි ඇතුළු රැකියා අවස්ථාද බිහි වී තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ජපානයේ ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු වේ. එරට ඉහළ පෙළේ නිලධාරීන් සමග පැවති අදහස් හුවමාරුවකදී මේ පිළිබඳ කරුණු හුවමාරු වී ඇත. ජපාන් ඔලිම්පික් ගම්මානයේ පදිංචි පුද්ගලයන් සඳහා ජූලි මාස 23 වැනි දිනට පෙර කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. පන්දුවාර 2020 තරග 5කට සහභාගී වීම සංචාරයේ අරමුණයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. වැඩිමිලට පොහොර අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි යොමු කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. ඇතැම් ප්‍රදේශවල මේ ආකාරයට පොහොර වැඩිමිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ව්‍යාපාරිකින් මෙසේ රාත්‍රී කාලයේදී රහසිගතව පොහොර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි අප වාර්තාකරු කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාපනික පොහොර භාවිතයට යොමු වීමේදී තමන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බව කුඩා තේවතු හිමියෝ පවසති. වසර ගණනාවක සිට රසායනික පොහොරවලට යොමු වීම හේතුවෙන් තේවතුවල පස යලි සකස් කිරීම අසීරු කරුණක් බව කුඩා තේවතු හිමියෝ පෙන්වා දෙති. එය තේ පළතාවටද බාධාවක් විය හැකිය. නමුත් රජය පෙන්වා දෙන්නේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට මෙන්ම වගා කරන පසටද කාබනික පොහොර භාවිතය වැදගත් බවයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. මේ මාස 21 වෙනිදා සිට යලි දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාල පොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වෙනිදා වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම ඊට හේතුවයි. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේද වැඩිවීමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල කොළඹ වරාය නගරේ රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයන්ට වෙන් කිරීමට රජින් සැලසුම්. එස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ජූනි මාසයේදී දිවයිනට. 21 වෙනිදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්ත වසා දැමේ. මේ 21 වෙනිදා සිට යලි දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාල පොක්ක ආශ්‍රිත මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් ඉවත් වන ලෙස කාලගුණෙන් අනතුරු ඇඟවීම. කොරෝනා මලසිරුළු සිය ගණනක් ගංගා නදියේ. ගාසා තීරයේ සටන් විරාමයකට සූදානම් නැතැයි ඊශ්‍රායලය කියයි. ප්‍රවෘත්ති සමාප්තයි.